අයිබෝන් දරුවනේ හැමෝටම අපි අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න හදන්නේ. අයිබෝන් සර්. අයිබෝන් සර්. හරි. මම හිතන්නේ ඔයගොල්ලෝ සූදානම් වෙන්න ඉන්නේ දැන් අපේ පන්ති ආරම්භ කරන්න. අපි මුලින්ම හෝම්වර්ක්ස් ටික බලමු. මම හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් අය හෝම්වර්ක්ස් දාලා තිබුණා. වලට පිළිතුරු ලියලා අපි සාකච්ඡා කරන්න හදන්නේ. පළවෙනි ප්‍රශ්නය දීලා තියෙන්නේ පාත්‍ර සඳහන් ඒවා හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරියෙන් යොදන්න කියලා කියනවා. ලීවර සම්බන්ධයෙන් තමයි හරි වැරදි දාන්න වෙන්නේ තියෙන්නේ. පහත තුන්වෙනි ගණයේ ලීවර වල යාන්ත්‍ර වාසිය එකට වඩා සෑම විටම අඩුය. ඔව්. තුන්වෙනි ගණයේ ලීවර වල යාන්ත්‍ර වාසිය එකට වඩා අඩුයි කියන එක අපි පැහැදිලි කරා පසුගිය දිනේදී. එතකොට ඒක හරි නේද? පළවෙනි එක හරි විදිහට තමයි අපි ගත්තේ. හරි නම් නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට සරල යන්ත්‍රයක භාර බාහුවේ දිගට වඩා ආයාස බාහුවේ දිග වැඩි වන විට කාර්ය පහසු වේ. මේක කිප දෙනෙක් වරද්දාගෙන තිබුණා. දැන් අපි දන්නවා මෙතන දරය තියෙනවා නම් මෙතන නම් භාරය තියෙන්නේ. අපි ආයාසය වෙදන්නේ. ඒතර භාර බාහුවේ දිගට වඩා ආයාස බාහුවේ දිග වැඩි නම් කාර්ය පහසුයි. මේ පැත්ත වැඩි වෙන්න ඕන කොහොමද? හරිද? මේ හරිය අඩු වෙන්න ඕන හැක කරන්නේ. දැන් තුන්වෙනි ගණේ ලීවර වල උනේ මොකද්ද? මේ පැත්ත වැඩි වුණා නේද? භාර බාහුව වැඩි වුණා ආයාස බාහුව අඩු වුණා. ඕකනේ ප්‍රශ්නේ උනේ. ඒ නිසා තමයි යාට මේ යාන්ත්‍ර වාසිය අඩු ප්‍රවේගානුපාතය අඩු වීම නිසා තමයි ඒකේ කාර්ය අපහසු වෙන්නේ නේද? හරි. එතකොට දෙවෙනි එකටත් එන්න ඕන හරියක්. තමයි එන්න ඕන. හරි. දෙවෙනි එකත් හරි. ඊළඟ තුන්වෙනි එක බලමු. ඔයගොල්ලෝ පිළිතුරු දාන්න chat එකට මම බලන් ඉන්නේ. තුන්වෙනි එක තුන්වෙනි වර්ගයේ ලීවර වල ආයාසයේ කෙටි දුරක් චලිත කරන විට භාරය වැඩි දුරක් චලිත වේ. ඔව්. තුන්වෙනි වර්ගයේ ලීවර වල තියෙන එකම වාසිය අපිට ආයාසයේ කෙටි දුරක් චලිත කරනකොට භාරය වැඩි දුරක් චලිත වීම සිද්ධ වෙනවා. ඒක තමයි තියෙන වාසිය නේද? එහෙනම් තුන්වෙනි එකත් මොකද වෙලා තියෙන්නේ? තුන්වෙනි එකත් හරි. තුන්වෙනි එකත් හරි විදිහට අපිට ගන්න පුළුවන්. හතරවෙනි එක බලමු. දරේ යන සරල යන්ත්‍රයක් කරකැවෙන ස්ථානයයි. දරේ කියලා කියන්නේ සරල යන්ත්‍රය කරකැවෙන ස්ථානය. ඒකත් නිවැරදි පිළිතුරක් විදිහට අපිට සලකන්න පුළුවන්. අපි දන්නවා දරේ කියලා කියන්නේ කරකැවෙන ස්ථානය, චලිත වෙන ස්ථානය නේද? භාරයේ බෙදීම ආයාසයේ මගින් යාන්ත්‍ර වාසිය ලබා ගන්න හැකියි. ඔව් ඒකත් හරි නේද? එතකොට මේ ප්‍රකාශ පහම නිවැරදි ප්‍රකාශ විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් මොකද දුවන්නේ? සිග්නල් නැද්ද? හරි. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නය නිව්ටන් 5000ක් වූ භාරයක් එසවීම සඳහා ලීවරයක් මගින් නිව්ටන් 1000ක ආයාසයක් කළේ. ඔව්. එහෙම යොදනවා නම් ඒකේ යාන්ත්‍ර වාසිය හොයන්න කියනවනේ. යාන්ත්‍ර වාසිය සොයන්න කියලා කියන්නේ. හරි. අපි දන්නවා යාන්ත්‍ර වාසිය හොයන හැටි. දැන් මෙතන ආයාසය කීයක් කියනවද? ආයාසය සමානයි නිව්ටන් 1000. භාරය කීයද? ලෝඩ් එක 5000යි. නිව්ටන් 5000ක් වෙනවලු. ඔව්. එතකොට යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. එතකොට භාරය නිව්ටන් 5000යි ආයාසය නිව්ටන් 1000යි. උත්තරේ එනවා මේකට මේක කැපිලා ගියාම
5යි කියන. ඒකට තියනවද? ඒකකයක් නැහැ. හොඳයි. ඔයාලා පිළිතුරු ඔක්කොම හරිනේ. හැමෝම පිළිතුරු දාන්න chat එකට. එතකොට ඒවා බලන්න පුළුවන් මම බලන් ඉන්නේ. ඔයාලගේ පිළිතුර chat එකට දාන්න. හරි? ඊළඟට බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. භාරයක් කෙසේ වේදී ආයාසය සෙන්ටිමීටර් 40ක්ද භාරය සෙන්ටිමීටර් 8ක්ද චලිත වුණා නම් ලීවරයේ ප්‍රවේග අනුපාතය හොයන්න කියලා කියනවා. ප්‍රවේග අනුපාතය හොයන්න කියන්නේ මේක ලීවරයක් නේ. එතකොට බලන්න ලීවරයක කොහොම තියලා එහෙම එකක් නෙවෙයි දැන් මේ ගානේ එසවෙලා තියෙනවා. එතකොට භාරය සෙන්ටිමීටර් 8ක් එසවෙලා තියෙනවා. 8යි සෙන්ටිමීටර්. ආයාසය සෙන්ටිමීටර් 40ක් එසවීමක් ගණන් කිරීමක් වෙලා තියෙනවා. එහෙනම් ප්‍රවේග අනුපාතය නේද? එතන ප්‍රවේග අනුපාතය මොකක්ද සමීකරණය? ආයාසය විස්ථාපනය වෙනවා භාරයේ විස්ථාපනය. ඔව් ආයාසයේ විස්ථාපනය කීයද? සෙන්ටිමීටර් 40යි. භාරයේ විස්ථාපනය සෙන්ටිමීටර් 8යි. හරි. එතකොට අපි මේ සෙන්ටිමීටර කැපලා ගියාම 8 වරක් 1යි 8 වරක් 5යි. උත්තරේ ප්‍රවේග අනුපාතය 5. ඔව් ප්‍රවේග අනුපාතය 5යි. ඒකක තියෙනවද? ප්‍රවේග අනුපාතයටත් ඒකකයක් නැහැ. හරි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. ලීවරයක ප්‍රවේග අනුපාතය 4යි කියලා කියන්නේ මොකක්ද කියලා අහන්න. ඔව්. සංදීප දාලා තියෙන පිළිතුරක්. හරි. ලීවරයක ප්‍රවේග අනුපාතය 4යි කියන්නේ මොකක්ද කියලා අහන්නේ. එහෙනම් ප්‍රවේග අනුපාතය 4යි කියන්නේ මොකක්ද? සරල යන්ත්‍රය මගින් කාර්ය කිරීමේදී යෙදිය යුතු ආයාසය භාරයෙන් 4න් එකක් වන බව. ඒක සමහර දරුවෝ ලියලා තිබුණේ නෑ මට දාපු උත්තරවල පොඩ්ඩක්. සායි කියන්නේ. සරල යන්ත්‍රය මගින් කාර්යයක් කිරීමේදී යෙදිය යුතු ආයාසය කාර්යයක් කිරීමේදී යෙදිය යුතු ආයාසය භාරයේ අගෙන් 4න් එකක් වන බව. භාරයේ අගෙන් 4න් එකක් වන බව. දැන් 4යි කියලා කියන්නේ. ඒතර භාරයේ අගෙන් 4න් එකක් තමයි යොදන්නේ. එහෙනම් අපි හිතමු භාරයේ අගය නිව්ටන් 400යි කියලා. එහෙනම් මෙතන ප්‍රවේග අනුපාතය 4යි කියලා කියනවනේ. එහෙනම් කොච්චර ආයාසයක් ගලන්න ඕනේ? 100යි. 100යි නේ. එතන 4න් එකක් කියන්නේ 4න් බෙදන්න දෙන්නේ. එතන 400 4න් බෙදුවා කියන්නේ 100. ඊළඟට ඊළඟ කොටස අයින් කරන්න කියලා කිව්වනේ මම. ඊළඟ ප්‍රශ්න කොටස සම්පූර්ණ වෙලා නැහැ. හරි. හොඳයි. ඔය ටික තමයි අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊට අමතරව මම ප්‍රශ්න තුනද homeworks කරන්නේ ඔයගොල්ලන්ගේ. නෑ සර්. තුනේ නේ. හරි. හොඳයි. එමුනම් අපි ඊළඟ කොටසට යමු. අපි දා ලීවර සම්බන්ධයෙන් තමයි වැඩිපුර සාකච්ඡා කරේ. එතකොට ලීවරයක ප්‍රවේග අනුපාතය, යාන්ත්‍ර වාසිය, සෙවීම ගැන. දැන් ලීවර කියලා කියන්නේ සරල යන්ත්‍රයක් කියන එක අපි ඉගෙන ගත්තානේ. දැන් මොන යන්ත්‍රයකට වුණත් ක්‍රියාත්මක වෙන්න නම් අපි බාහිරින් කාර්යයක් කරන්න වෙනවා. හරිද? දැන් මෙහෙම ලීවරයක් තියෙනකොට
මේ ලීවරයෙන් මේව කාර්යයක් සිද්ධ වෙන්න නියුටන් රීච් එක මේක ඉහළට ගමන් කරන්න බෑ. එතකොට මේක මේ කාර්ය සිද්ධ වෙන්න මෙතන අපි ආයාසයක් යොදනවා. ආයාසයක් යොදනවා නේද? ඊළඟට මෙතන තිබිච්ච භාරය තමයි අනිත් බලය. භාරයේ චලිත වීමක් සිද්ධ වෙනවා. නේ? එතකොට ඒක අපි මෙන්න මේ ටික ගත්තා. ආයාසයේ මොකද්ද? විස්ථාපනය කියන්නේ. ඔය ටිකනේ අපි ආයාසයේ විස්ථාපනය කියලා ගත්තේ. නේද? ඊළඟට මෙන්න මේ කොටස අපි සැලකුවා භාරයේ විස්ථාපනය. ඔය ටික අපි කලින් දවසේ සාකච්ඡා කරා. දැන් අපිට ඊළඟට වැදගත් වෙන දේ තමයි මේ ආයාසයේ යොදනකොට මේකට අපි ප්‍රධාන කියන්නේ කාර්යයක් සිද්ධ කරනවා. බලයක් යොදලා කරන්නේ මොකද්ද? කාර්යයක් සිද්ධ කිරීම තමයි ඔය කරන්නේ. එතකොට අපි සරල යන්ත්‍රයේ වෙත සිදු කරනු ලබන කාර්ය සරල යන්ත්‍රයේ වෙත සිදු කරනු ලබන කාර්යයට අපි කියනවා ප්‍රධාන කාර්ය ඉන්පුට් එක. හරිද? සරල යන්ත්‍රයේ වෙත සිදු කරන කාර්යයට මොකද්ද කියන්නේ? ප්‍රධාන කාර්ය. يعني ඉන්පුට් කියන්නේ. මොකක් හරි එකක් ඉන්පුට් වෙන්න එපා මේකේ අවුට්පුට් එකක් ගන්න නම් අපි නේද? එතකොට ප්‍රධාන කාර්ය සමාන වෙනවා. ප්‍රධාන කාර්ය කියන එක සමාන වෙනවා. අපි මෙතන කරන බලය මොකක්ද? යොදන බලය ආයාසය. ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. ආයාසයේ විස්ථාපනය. හරිද? මෙන්න මේ සමීකරණයෙන් අපිට පුළුවන් ප්‍රධාන කාර්ය කියලා කියන්නේ අපි මේකට ඉන්පුට් කරන කාර්ය හොයන්න. පැහැදිලිද? එතන මෙතන අපි ආයාසය දාන බලයක් නේ. එතන කාර්ය විලුම් කරන සම්මතයකදී මොකක්ද එන්නේ? කාර්ය විලුම් කරන සම්මත ඒකකය. සමාන වෙනවා මොකටද? ආයාසය කියන්නේ බලයක් නේ. බලයමයි ඒකකේ මොකද්ද? නිව්ටන්. විස්ථාපනයක් මයි ඒකකේ මොකද්ද? විස්ථාපනයක් කියන්නේ කිසියම් දුරක් නේ. सेंटीमीटर සම්මත ඒකකේ මොකද්ද? सेंटीमीटर නේ. मीटर ඔව් මීටර් නේද? සම්මත ඒකකේ මීටර්. එතකොට නිව්ටන් මීටර. හරිද? මේක කියවන්නේ කොහොමද? නිව්ටන් මීටර. නිව්ටන් මීටර එකක් සමාන වෙනවා. නිව්ටන් මීටර එකක් සමාන වෙනවා ජූල් එකකට. ජූල්. එතකොට අපිට පුළුවන් නිව්ටන් මීටර වලින් මේ කාර්ය ප්‍රකාශ කරන්න පුළුවන් නැත්නම් ජූල් වලින් කියන්නත් පුළුවන්. පැහැදිලිද? මේ ජූල් කියන විද්‍යාඥයාට උපහාරයක් පිණිස තමයි ඒකකයේ මේ විදිහට දාලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අනුමාත්‍රකාව ලියමු. ප්‍රධාන කාර්ය කියන. ප්‍රධාන කාර්යය. ප්‍රධාන කාර්යය. ඒ අර්ථය ලියන්න මාතෘකාව ලියලා සරල යන්ත්‍රයක් වෙත සරල යන්ත්‍රයක් වෙත යොදනු ලබන ආයාසය නිසා ආයි කියන්නකෝ. සරල යන්ත්‍රයක් වෙත යොදනු ලබන ආයාසය නිසා සිදුවන කාර්යය
සිදුවන කාර්ය ප්‍රධාන කාර්ය ලෙස හඳුන්වයි. සිදුවන කාර්ය ප්‍රධාන කාර්ය ලෙස හඳුන්වයි. හරිද? අර රූපයත් ඇදලා ප්‍රධාන කාර්ය සඳහා සමීකරණය ලියමු. බෝඩ් එකේ තියෙන විදිහට ලියන්න. රූපයත් අඳින්න සමීකරණය ලියන්න. ඊට පස්සේ කාර්ය මිනුම් කරන සම්මත ඒකකයක් ගවවද නේද? නෑ සර්. නෑ සර්. හරි. කාලය ප්‍රමාණවත් ඊළඟට මේකේ අපි ඉන්පුට් එකක් දෙනවනේ. ඒ කියන්නේ ප්‍රධාන කාර්ය. ඊළඟට මේක අවුට්පුට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ යන්ත්‍රය මගින් සිදු කෙරෙන කාර්යයක් තියෙනවා. අපි යන්ත්‍රය වෙත සිදු කරපු කාර්යය තමයි ප්‍රධාන කාර්ය කිව්වේ. යන්ත්‍රයේ මගින් සිදුවන කාර්යයට අපි කියනවා ප්‍රතිදාන කාර්යය කියලා. හරිද? යන්ත්‍රයේ මගින් සිදුවන කාර්යයට අපි කියන්නේ මොකද්ද? ප්‍රතිදාන කාර්ය. අවුට්පුට් එක. හරිද? මේක අවුට්පුට් එක. හරි. ඊට පස්සේ අනුමාත්‍රිකාව ලියන්න ප්‍රතිදාන කාර්ය කියලා. ප්‍රතිදාන කාර්ය. හරි වැඩි ලියගෙන මකන්නද මේ ටික? කාර්ය මිනුම් කරන ඒකකය හරිද ලියාගත්තද හැමෝම? ඔව් සර්. හොඳයි. එතකොට ප්‍රතිදාන කාර්ය හොයන්නත් අපි මේ වගේම සමීකරණයක් තමයි පාවිච්චි කරන්නේ. ප්‍රතිදාන කාර්යය සමාන වෙනවා භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. භාරයේ ගුණ කිරීම භාරයේ විස්ථාපනය. හරිද? මෙන්න මේ සමීකරණය අපිට ගන්න පුළුවන් ප්‍රතිදාන කාර්ය. හරි. එයන්න සරල යන්ත්‍රයේ මගින් සිදු කෙරෙන කාර්ය සරල යන්ත්‍රයේ මගින් සිදු කෙරෙන කාර්ය ප්‍රතිදාන කාර්ය ලෙස හඳුන්වයි. සරල යන්ත්‍රයේ මගින් සිදු කෙරෙන කාර්ය ප්‍රතිදාන කාර්ය ලෙස හඳුන්වයි. එය පහත සමීකරණයේ පරිදි ලබාගත හැකිය. එය පහත සමීකරණයේ පරිදි ලබාගත හැකිය. හරි. සමීකරණ ලියාගන්න. දෙවෙනි සමීකරණය ප්‍රතිදාන කාර්ය සඳහා ගත සමීකරණය. හරිද? හරි. දැන් අපි පොඩි ගණනය කිරීමක් කරමු. ප්‍රතිදාන කාර්ය සහ ප්‍රධාන කාර්ය සම්බන්ධයෙන්. ඊළඟ මෙබ ලීවර එක ප්‍රශ්නයක් කියන්නේ. ලීවර එක නිව්ටන් 2000ක ආයාසයක් යෙදූ විට ලීවර එක නිව්ටන් 2000ක ආයාසයක් යෙදූ විට නිව්ටන් 8000ක භාරයක්
සෙන්ටිමීටර් 30ක් උසට සායිගෙන් ලීවර එක නිව්ටන් 2000ක ආයාසයක් යෙදුව විට නිව්ටන් 2000ක ආයාසයක් යෙදුව විට නිව්ටන් 8000ක භාරයක් සෙන්ටිමීටර් 30ක් උසට එසවිය හැකිය. සෙන්ටිමීටර් 30ක් උසට එසවිය හැකිය. ආයාසය සෙන්ටිමීටර් 60ක් විස්ථාපනය වන්නේ නම් ආයාසය සෙන්ටිමීටර් 60ක් විස්ථාපනය වන්නේ නම් ප්‍රමිලකයික රූප සරහන අදීම දෙක ප්‍රධාන කාර්ය සොයන්න. තුන ප්‍රතිදාන කාර්ය සොයන්න. හරි. ඔන්න රූප සරහන අදින්න බෝඩ් එකේ රූප සරහන දාලා තියෙනවා. එතකොට මේ හරියේ තියෙන්නේ ආයාසය නේද? මෙතන තියෙන්නේ ආයාසය. මේක මොකද්ද? ආයාසයේ විස්ථාපනය නේද? ආයාසයේ විස්ථාපනය. මෙතන දරය. මේක මොකද්ද? භාරය. මේ කොටස මොකද්ද? භාරයේ විස්ථාපනය. හරිද? දැන් අපි නම් තොරතුරු ටික දන්නවා. අපි නම් කෙලිම ආදේශ කරමු. ප්‍රධාන කාර්ය සමානයි ආයාසය ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. ආයාසය කීයද? නිව්ටන් 2000යි. 2000යි. භාරය ආයාසයේ විස්ථාපනය කොච්චරද? सेंटीमीटर සෙන්ටිමීටර් 60ක විස්ථාපනයක් තියෙනවා. හැබැයි අපිට සෙන්ටිමීටර වලින් මෙතන දාන්න පුළුවන්ද? සෙන්ටිමීටර වලින් දාන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? 60 මීටර කරන්න. කොහොමද සෙන්ටිමීටර මීටර කරන්නේ? 100ෙන් බෙදෙනවා. ඔව් 100ෙන් බෙදන්න තියෙන්නේ. ඒකට අපිට මීටර කියලා ලැබෙනවා. දැන් හරි. දැන් ප්‍රශ්නයක් නෑ. අපි නිව්ටන් මීටර වලින් නැත්නම් ජූල් වලින් උත්තර ගන්න පුළුවන්. බිඳුව වලට බිඳුව කපලා දාන්න. මේ බිඳුවට මේ බිඳුව, මේ බිඳුවට මේ බිඳුව. ආයතන දෙක 12යි. මෙතන බිඳු දෙකක් ඉතිරි. ඔන්න දැම්මා. නිව්ටන් මීටර. නිව්ටන් මීටර කියන්නේ මොනවද? ජූල්. නිව්ටන් මීටර කියන්නේ ජූල්. අන්න. එහෙනම් ප්‍රධාන කාර්ය කීයක් වෙනවද? 1200යි ජූල්. හරි. ඒ විදිහම අපිට තියෙනවා ප්‍රතිදාන කාර්ය හොයන්න. දෙවෙනි කොටස. තුන්වෙනි කොටස නේ. තුන්වෙනි කොටස කිව්වේ ප්‍රතිදාන කාර්ය සොයන්න. ප්‍රතිදාන කාර්ය සමානයි භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. හරිද? භාරය වගේ කීයද? නිව්ටන් 8000යි. භාරයේ විස්ථාපනය කොච්චරද? සෙන්ටිමීටර් 30යි.
සෙන්ටිමීටර වලින් කියන්න පුළුවන්ද මේක? දැන් අපි මීටර කරනකොට 100න් බෙදලා ඒකට අර විදිහට බිංදු කපලා දාන්න පුළුවන්. 8 වරක් 3 24යි බිංදු දෙකක් ඉතිරි. නිව්ටන් මීටර කියන්නේ ජූල්. ඒකට මට කියන්න පුළුවන් මේක කෙරෙම 2400යි ජූල් කියලා. අන්න ප්‍රතිදාන කාර්යය. තේරුණාද? පැහැදිලිද? හරි. අන්න අපි දැන් කාර්යයේ හේතු මෙතන කිසියම් කාර්යයක් ප්‍රධාන කාර්යයක් තියෙනවා ප්‍රතිදාන කාර්යයක් තියෙනවා. දැන් අපි මේකේ කාලයත් එක්ක බැලුවොත් කොච්චර ශීඝ්‍රතාවයකින් මේ වැඩේ කරන්න පුළුවන්ද? ඒ යන්ත්‍රයේ තියෙන කාර්යක්ෂමතාවය මොකක්ද? කාර්යක්ෂමතාවය මොකක්ද කියන එකක් බලන්න ඕනේ. යන්ත්‍රය කොච්චර කාර්යක්ෂමයිද කියන එක. ඒක අපිට හොයන්න පුළුවන් සාමාන්‍ය කාර්යක්ෂමතාවය කියන එක අපි ප්‍රතිශතයක් විදිහට හොයන්න. 150කට වඩා කාර්යක්ෂමතාවයක් එනවා නම් කිසියම් යන්ත්‍රයකින්, ඒ කියන්නේ 150කට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් එනවා නම් ඒ කියන්නේ ඒ යන්ත්‍රය හොඳ යන්ත්‍රයක් කියන්නේ. හරිද? 175, 190, 180 වෙනවා කියන්නේ හොඳයි. 150ට වඩා අඩුයි කියන්නේ කාර්යක්ෂමතාවය ඒ යන්ත්‍රය එච්චර වැඩ කරන්න හොඳ නැහැ. සමහර යන්ත්‍රවල අපිට දැන් ගණනය කිරීම කරනකොට 100 200 එහෙම එන්නත් පුළුවන්. හොඳේ. ඒ කියන්නේ හරියටම නිශ්චිත ගණනය කිරීම දාන්න නැතුව අංක වෙනස් වුණොත් එහෙම වෙන්නත් පුළුවන්. එහෙම ඒවා නෑ. ඇත්තටම සාමාන්‍ය පරිසරයක ගත්තොත් 100ට වඩා කාර්යක්ෂමතාවයක් තියෙන උපකරණ හොයාගන්න තාම නෑ. අනාගතයේදී සමහරවිට හදන්න පුළුවන් වෙන නැනෝ තාක්ෂණය වගේ දේවල් පාවිච්චි කරලා හදන්න පුළුවන්. දැනට තියෙන උපකරණ වල කාර්යක්ෂමතාවය සාමාන්‍යයෙන් 100ට වඩා අඩුයි. 100 වඩා අඩු වෙනවා. හරි. අපි බලමු මේ උපකරණයේ කාර්යක්ෂමතාවය කොච්චරද කියලා. එතකොට දැන් අපි මේකෙදී ආයාසය ගත්තේ 1200යි නේ. ප්‍රධාන කාර්යය 1200යි. ප්‍රතිදාන කාර්යය 1400යි. එතකොට අපිට පුළුවන් මේකේ කාර්යක්ෂමතාවය හොයන්න. කාර්යක්ෂමතාවය හොයාගන්න පුළුවන් මම ගන්න ලියාගෙන ඉන්නේ. හරිද? අපිට මේ යන්ත්‍රයේ ආවා ප්‍රධාන කාර්ය සමාන වුණා කීයද? 1200යි ජූල් කියලා නේද? ප්‍රතිදාන කාර්යය අපිට කොච්චරද? 1400යි ජූල් කියලා. හරිද? මොන ප්‍රධාන කාර්යයයි ප්‍රතිදාන කාර්යයයි අගයන්. එතකොට අපිට මේ යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය හොයන්න පුළුවන්. කාර්යක්ෂමතාවය හොයන්න පුළුවන්. ප්‍රතිදාන කාර්යය බෙදනවා අපි ප්‍රධාන කාර්යය. හරිද? ඒ කියන්නේ ප්‍රතිදාන කාර්යය ප්‍රධාන කාර්යය වගේ කී ගුණයක්ද කොච්චරක්ද කියලා බලලා ඒක අපි ගන්නවා 100ට 100 කොච්චර ප්‍රතිශතයක් දෙන්නේ කියලා. හරිද? ප්‍රතිදාන කාර්ය ප්‍රධාන කාර්ය වගේ කී ගුණයක්ද කියලා අරගෙන ඒක අපි 100න් ගුණ කරලා ගන්නවා. දැන් මෙතන නම් 100ට 200ක් විතර එනවා වගේ නේ. හරි. අපි බලමු එතකොට ප්‍රතිදාන කාර්ය 2400යි ජූල්. ප්‍රධාන කාර්ය කොච්චරද? 1200යි ජූල්. ගුණ කිරීම 100ට. එතන මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. ජූල් වලට ජූල් කැපිලා යනවා. 27 12 බෙදුවම කීයද? 12 1යි 12 2යි. ඒක 100ෙන් ගුණ කරන්න. ඒක කීයද එන්නේ? 100ට කීයක් ඇවිල්ලාද? 100ට 200ක කාර්යක්ෂමතාවයක් තියෙන උපකරණයක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. හරිද? 100ට 200ක කාර්යක්ෂමතාවයක් තියෙනවා. මේ උපකරණ සාමාන්‍ය පරිසරයේ හොයාගන්න අමාරුයි. හරි. අනුමාත්‍රිකාවක් ලියන්න. යන්ත්‍රයක කාර්යක්ෂමතාවය
මොකක්ද සර්? යන්ත්‍රයක කාර්යක්ෂමතාවය. හරිද? සර් බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න ඕනද? ඉතින් දැන් මම කියන එක. මාතෘකාව ලියා ගන්නකො යන්ත්‍රයක කාර්යක්ෂමතාවය. ලියවද? එයාට ලියන්න. කිසියම් සරල යන්ත්‍රයක් මගින් සිදු කරනු ලබන ප්‍රතිදාන කාර්ය ප්‍රධාන කාර්යමෙන් කොපමණ ප්‍රතිශතයකින් සිදුවේද යන්න එහි කාර්යක්ෂමතාවයේ ලෙස හඳුන්වයි. සායි කියන්න ඕනේ ඉඳලා. ඔව් සර්. දැන් මේ කාර්යක්ෂමතාවයේ හෙව්වේ අපි ප්‍රතිදාන කාර්ය බෙදනවා ප්‍රධාන කාර්ය. එන්න කාර්යක්ෂමතාවය හෙව්වේ අපි කොහොමද? ප්‍රතිදාන කාර්ය බෙදුවා අපි ප්‍රධාන කාර්ය. ඊට පස්සේ මොකද කරන්නේ? 100 ගුණ කරනවා. හරිද? දැන් මේ ප්‍රතිදාන කාර්ය අපි කලින් ලියුවේ කොහොමද? මට කියන්න බාන සමීකරණය මොකද්ද ප්‍රතිදාන කාර්ය වෙන්නේ? භාරය ගුණ කිරීම මොකද්ද? භාරයේ විස්ථාපනය. ඊළඟ ප්‍රධාන කාර්යය කොහොමද? ආයාසයේ ගුණ කිරීම ආයාසයේ විස්ථාපන. ආයාසයේ විස්ථාපනය. ගුණ කිරීම එතකොට 100ට 100. හරිද? මම ගන්න පුළුවන්. එතකොට මම මෙන්න මේ කොටස වෙන් කරලා ගත්තොත් ඔයගලන්ට පේනවද මෙන්න මේ එක? භාරයේ බෙදීම ආයාසය කියන්නේ මොකක්ද? අපි කලින් ඉගෙන ගත්ත එකක් වෙයි. මොකද්ද භාරයේ බෙදීම ආයාසය කියන්නේ? යාන්ත්‍රවාසී. එහෙනම් මට මෙන්න මේ කොටස වෙනුවට යාන්ත්‍රවාසී කියලා ලියන්න පුළුවන්ද බැරිද? ලියන්න පුළුවන් නේ. එහෙනම් මම මෙන්න මේ සම්පූර්ණ කොටස වෙනුවට ලියනවා යාන්ත්‍රවාසිය කියලා. යාන්ත්‍රවාසී. තේරුණාද මේ හැමෝටම? භාරයේ බෙදීම ආයාසය කියන කොටසක් ඇවිල්ලා තිබ්බනේ. ඔව්. ඒ භාරයේ බෙදීම ආයාසය කියන කොටස වෙනුවට මම යාන්ත්‍රවාසී කියලා. ඒතර මෙතන උඩක් තියෙනවා ගුණ කිරීම පහලක් තියෙනවා ගුණ කිරීම. මේ දෙකම වෙනුවට මම එක ගුණ කිරීමක් දානවා. කමක් නැහැනේ. මේ ගුණ කිරීම ඒවා දෙකම වෙනුවට මම තනි ගුණ කිරීමක් දැම්මා. කමක් නැහැ නේද? පුළුවන් නේද එහෙම? ඔව්. එතකොට පුළුවන් නේ? හරි. ඊළඟට භාරයේ විස්ථාපනය බෙදීම ආයාසයේ විස්ථාපනය. ඒ මොකක්ද? භාරයේ විස්ථාපනය බෙදීම ආයාසයේ විස්ථාපනය කියලා එකක් කලින් ඉගෙන ගත්තද අපි? ප්‍රවේග අනුපාතය. හොඳට බලන්න. එහෙම එකක් ආවද කියලා? ප්‍රවේග අනුපාතය. ඔය ප්‍රවේග අනුපාතය. භාරයේ විස්ථාපනය බෙදීම ආයාසයේ විස්ථාපනය කියන්නේ ප්‍රවේග අනුපාතයද?
ප්‍රවේග අනුපාතයෙන් මොකක්ද ආවේ? කලින් අපි ප්‍රවේග අනුපාතය කොහොමද ගත්තේ? ආයාසයේ විස්ථාපනයේ වෙදින් බාරයේ විස්ථාපනය. එහෙනම් මේක අනිත් පැත්ත නේද මේ තියෙන්නේ? උඩ තියෙන්න ඕන ආයාසය නේද? උඩ තියෙන්න ඕන ආයාසයේ විස්ථාපනය. පහළ තියෙන්න ඕන මොකද්ද? බාරයේ විස්ථාපනය. ඒ තිබිච්ච එකේ උඩයට මාරු වීමක් වෙලා නේද? නේ? උඩයට මාරු වීම. ඒ කියන්නේ අර යාන්ත්‍ර වාසියේ විරුද්ධ පැත්ත. ප්‍රතිලෝමය. යාන්ත්‍ර වාසියේ විරුද්ධ පැත්ත ප්‍රතිලෝමය. අපි කොහොමද ප්‍රතිලෝමයක් ලියන්නේ? මොකක්ද ප්‍රතිලෝමයක් කියනකොට කොහොමද ලියන්නේ? එක බෙදීම කියලා. හරිද? ඔන්න එනම් මම ඒක ලියනවා. මේක අනිත් පැත්ත ගෑනේ මේ තියෙන්නේ. ඒක හරි පැත්ත ගෑනේ නම් මොකද්ද කරන්න ඕන? මම ආපහු එකකින් බෙදන්න. එක බෙදීම දාන්න. එක බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100%. ඒක මම දැක්කේ. හරිද? මොකද අපි කාර්යක්ෂමතාවය ගන්නකොට ගන්නේ ප්‍රතිශතයක් විදිහට. යාන්ත්‍ර වාසිය වාරයක් එක කීයද? යාන්ත්‍ර වාසිය වාරයක් එක යාන්ත්‍ර වාසියම තමයි. යාන්ත්‍ර වාසියම තමයි. හරිද? ඕනම සංඛ්‍යාවක් එකෙන් ගුණ කරාම ඒකමයි නේ. ඒ වගේ තමයි මේක ගුණ කරාම යාන්ත්‍ර වාසිය කියන්නේ සංඛ්‍යාවක් නේ ඔක. නේද? අපි අගයක් ගන්න කිරීමක් නෙවෙයි. මේ නම තිබ්බට මෙතන යාන්ත්‍ර වාසිය ගුණ කිරීම එක කියන්නේ බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100%. හරිද? ඔන්න ඕක තමයි මොකද්ද? කාර්යක්ෂමතාවය හොයන ඊළඟ සමීකරණය. අපි එක සමීකරණයක් පැත්තකින් ගත්තා. අනිත් සමීකරණය තමයි මේ. ඒ වුණාද මේක? කාර්යක්ෂමතාව හොයන අනිත් සමීකරණය. හැමෝටම තේරුණාද? තේරුණ නැත්නම් කියන්නේ. මෙතන කාර්යක්ෂමතාවය හොයන සමීකරණ දෙකක් ගත්තා. ඉතින් පාර කියලා. මොනවාම බලා ගන්න ප්‍රතිදාන කාර්යය. දැන් කාර්යක්ෂමතාවයේ සඳහා අපි ගත්ත කලින් සමීකරණය තේරුණානේ. ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය වල කිරීම 100%. එමුනේ ගත්තේ අපි. එතකොට මෙතනදී ප්‍රතිදාන කාර්ය වෙනුවට මම දැම්මා ප්‍රතිදාන කාර්ය හොයන්නේ කොහොමද? බාරයේ බෙදීම බාරයේ ගුණ කිරීම බාරයේ විස්ථාපනය කියලා. අපි කලින් නියම එකක් ගත්ත නේද? ප්‍රතිදාන කාර්ය හොයන්න බාරයේ ගුණ කිරීම බාරයේ විස්ථාපනය කියලා එකක්. ඊළඟට ප්‍රධාන කාර්ය විනෝඩ මම ලිව්වා ආයාසයේ ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. එයි ප්‍රතිදාන කාර්ය අපිට ප්‍රධාන කාර්ය හොයන්න පුළුවන් ආයාසයේ ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය කියන සමීකරණය වගේ. එතකොට ඒකත් අපි ප්‍රතිශතයක් විදිහට ගන්නවා ප්‍රතිශතය කොහොමද දිගටම එනවා. එතකොට මෙන්න මේ කොටස මම මේ කොටු කරලා තියෙන කොටස බාරයේ බෙදීම ආයාසය. බාරයේ බෙදීම ආයාසය. බාරයේ බෙදීම ආයාසය කියන්නේ අපි කලින් ඉගෙන ගත්තා මොකද්ද? යාන්ත්‍ර වාසිය කියන්නේ. නේ? බාරයේ බෙදීම ආයාසය කියන්නේ මොකද්ද? යාන්ත්‍ර වාසිය. ඒක පැහැදිලිද? මේ කියන එක පැහැදිලිද? තේරුණාද දරුවෝ? ඔව්. එතකොට මෙතන බාරයේ බෙදීම බාරයේ විස්ථාපනය බෙදීම ආයාසයේ විස්ථාපනය තියෙනවා. හැබැයි අපි කලින් ඉගෙන ගත්තේ ප්‍රවේගානුපාතය කියන්නේ ආයාසයේ විස්ථාපනය බෙදීම බාරයේ විස්ථාපනය. එතකොට ඒක උඩයට මාරු වෙලා තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒක වැරදිලා නෙමෙයි හරියටම තමයි. නමුත් අර අපි දැන් ප්‍රවේගානුපාතයක් මෙතන දාගන්න ඕනනේ. යාන්ත්‍ර වාසිය නම් හරි දාගත්තා. ඒක ගැටලුවක් නැහැ. ඉතින් කොයි දෙනු තියෙනවා. ප්‍රවේගානුපාතයක් මෙතන දාගන්න ඕනේ. ප්‍රවේගානුපාතය දානකොට අපිට දාන්න බෑ. අර තියෙන විදිහටම. ඇයි? මේකේ උඩයට මාරු වෙලා තියෙන්නේ. ඒත් මේ උඩයට මාරු වෙච්ච එක නැවත තිබ්බ තත්ත්වයට පත් කරන්න ඕන නම් නැවත ප්‍රවේගානුපාතය කරන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා මේක විලෝමයේ. ඒ කියන්නේ මේකේ විලෝමයේ දානවා. ඒ කියන්නේ අනුලෝම විදිහට නෙවෙයි මෙතන තියෙන්නේ ප්‍රතිලෝම විදිහට. එතන විලෝමයේ දානකොට අපි 1 යට කියලා තමයි දාන්නේ. එක බෙදීම ප්‍රවේගානුපාතය. තේරුණාද? එක බෙදීම ප්‍රවේගානුපාතය කියලා දැම්මා. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද දරුවෝ? ඔව්. එහෙනම් අපිට මෙතන 100 දැන් යාන්ත්‍ර වාසිය එකෙන් ගුණ කරනවා. එයි යාන්ත්‍ර වාසිය තියෙන්නේ උඩනේ දැන් මේ. මෙතන
යටින් එකක් තියෙනවා පිළිවෙල තුනක්. හරිද? ඒතර ඒක මේ යාන්ත්‍ර වාසිය කෙනෙක් උඩ තියෙනවා. උඩ තියෙන ඒවා ගුණ කරන්න පුළුවන්. යාන්ත්‍ර වාසිය ගුණ කිරීම 1 කියලා කියන්නේ යාන්ත්‍ර වාසියම තමයි. ප්‍රවේග අනුපාතය පහළ තියෙන්නේ. ඒතර යාන්ත්‍ර වාසියකදී ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100 තමයි. කාර්යක්ෂමතාවය සඳහා ගන්න දෙවැනි සමීකරණය වෙන්නේ. තේරුණාද? පැහැදිලිද? තවත් ගැටලු දෙනවා නම් අහන්න. පැහැදිලි සර්. හොඳයි. එහෙනම් මේ ටික අපි ලියාගමු. ආයෙ රුපියල් අඳින්න අවශ්‍ය නැහැ. අපි නම් සම්පූර්ණ ප්‍රශ්නයකට උත්තර ලියමු. ලියන්න ප්‍රශ්නාංක දෙකද ඊළඟට දෙවෙනි එකනේ. දෙවෙනි ප්‍රශ්න ලියන්න සම්පූර්ණ ප්‍රශ්නයක් ලියමු දැන්. කොටස් කොටස් යන ගත්තේ. ලීවර එක නිව්ටන් 200ක ආයාසයක් යොදා නිව්ටන් 200ක ආයාසයක් යොදා නිව්ටන් 600ක භාරයක් එසවීමේදී සර් ආයි කියන්නකෝ. නිව්ටන් 200ක ආයාසයක් යොදා නිව්ටන් 600ක භාරයක් එසවීමේදී නිව්ටන් 600ක භාරයක් එසවීමේදී ආයාසය මීටර් 4ක් විස්ථාපනය වූ අතර ආයාසය මීටර් 4ක් විස්ථාපනය වූ අතර භාරය මීටර් 1ක් විස්ථාපනය විය. භාරය මීටර් 1ක් විස්ථාපනය විය. පළවෙනි කොටස නම් කළ රූප සටහන අඳින්න. දෙවෙනි කොටස යාන්ත්‍ර වාසිය සොයන්න. යාන්ත්‍ර වාසිය සොයන්න. තුන්වෙනි කොටස ප්‍රවේග අනුපාතය සොයන්න. හතරවෙනි කොටස කාර්යක්ෂමතාවය සොයන්න. කාර්යක්ෂමතාවය සොයන්න. පහ ප්‍රධාන කාර්ය සොයන්න. හය ප්‍රතිදාන කාර්ය සොයන්න. ප්‍රතිදාන කාර්ය සොයන්න. පස්වෙනි එක දාන්නේ පැහැදිලි මදි. පස්වෙනි එක කිව්වේ ප්‍රධාන සර් කාර්ය. පස්වෙනි මොකද්ද? ප්‍රධාන කාර්ය සොයන්න. පස්වෙනි ඔව් ප්‍රධාන කාර්ය සොයන්න. හයවෙනි එක ප්‍රතිදාන කාර්ය සොයන්න. හත්වෙනි එක ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය ඇසුරෙන් ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය ඇසුරෙන් යාන්ත්‍ර වාසිය සොයන්න. කාර්යක්ෂමතාවය සොයන්න. ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය ඇසුරෙන් ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය ඇසුරෙන් කාර්යක්ෂමතාවය සොයන්න.
දැන් රූප සරණ කම්පෝන්ඩ් එකට දාලා දෙනවා. ඔයගලන්ට තමයි පුළුවන් ද අනිව ගණනය කිරීම කරලා chat එකට දාන්න උත්තර ටික. පිළිවෙලින් අංකයක් සමග. එතකොට අපි සාකච්ඡා කරනකොට ඔයගලන්ට පැහැදිලි වුණාද නැද්ද කියන එක සඳහන් වෙනවානේ. මොකද හත්වෙනි කියන්නේ යාන්ත්‍රවාදී සමානයි බාරය කිරීම ආයාසය. දැන් බාරය කීයද? 600යි නිව්ටන්. ආයාසය 200යි නිව්ටන්. නිව්ටන් කැපිලා ගියා බිඳුවකට බිඳු දෙකක් ලැබුණා. 6 බෙදීම 2යි කියන්නේ 3යි. ආනේ යාන්ත්‍රවාසිය. හරිනේ? යාන්ත්‍රවාසිය 3ක් එනවා. ඊළඟට ප්‍රවේග අනුපාතය. मैं मानव इतना क्या करना है मैं उत्तरे देवनी कोड से उत्तरे तुमनी कोड से प्रवेग अनुपाते समीकरण लिया अनिवार्य है प्रवेग अनुपाते समानाई आयासे विस्थापने बेदीम बारे विस्थापने එහෙනම් ආයාසයේ විස්ථාපනය කීයක් කියනවද? මීටර් 4යි. බාරයේ විස්ථාපනය මීටර් 1යි. මීටරට මීටර කැපිලා ගියාම උත්තරේ 4යි. අන්න ප්‍රවේග අනුපාතය 4යි. හරිද? හතරවෙනි කොටස මම යාන්ත්‍රවාසියට මකන්නම්. යාගන්න දෙන්නේ අවශ්‍යයි. හතරවෙනි කොටස අපි ගන්නවා කාර්යක්ෂමතාවය. कार्यक्षमताව සමානයි මොකද්ද? යාන්ත්‍රවාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100%. හරිද? යාන්ත්‍රවාසිය අපිට ආවේ 3යි කියලා ප්‍රවේග අනුපාතය 4යි කියලා ආවා ගුණ කිරීම 100%. 4න් 3යි කියන්නේ 0.75යි නේද? 0.75 ගුණ කිරීම 100. ඒ කියන්නේ 100ට කීයද? 75යි 175යි. 175යි කියලා අපිට ගණනය කිරීම කරන්න පුළුවන්. අන්න මේක හරි නේද? ඊළඟට පස්වෙනි කොටසේ අපිට කියනවා ප්‍රධාන කාර්ය හොයන්න. प्रधान कार्य समानाई आयासे गुण किरीम आयासे विस्थापने आयासे न्यूटन 200යි विस्थापने मीटर 4යි अर्थ 8ක් 2ක් 4 8යි 800යි ජූල් न्यूटन मीटर කියන්නේ ජූල් 800යි මොන ප්‍රධාන කාර්ය කාර්ය කාර්යක්ෂමතාව ලියා ගන්න අවශ්‍යයි සිරත් පාර දෙක මකන්නද? හරිද? ඉක්මන් කරන්න. ලියාගෙන ඉවරයි. ඊළඟට ප්‍රතිදානකාරී හොයන්න කියනවා 6 වෙනි කොටසේ. හරි සර්. ප්‍රතිදානකාරී. ඔය සමීකරණය බාරයේ ගුණ කිරීම බාරයේ විස්ථාපනය. දැන් බාරයේ නිව්ටන් 600යි. බාරයේ විස්ථාපනය මීටර 1යි. එහෙනම් 600 එකෙන් ගුණ වුණාම 600ම තමයි. නිව්ටන් මීටර කියන්නේ ජූල්. ජූල් 600. හත්වෙනි කොටසේ අපිට කියනවා මොකද්ද? ප්‍රතිදාන කාර්යය ප්‍රධාන කාර්යය ඇසුරෙන් හොයන්න කියලා. මොකද්ද? කාර්යක්ෂමතාව. ප්‍රධාන කාර්යයක් කරන්නේ. අනිත් කොහොමද කාර්යක්ෂමතාව වෙන්නේ? හත්වෙනි කොටස. කාර්යක්ෂමතාව समानाई प्रतिदान कार्य बेदीम
ප්‍රධාන කාර්යය ගොඩ කිරීම 100. ප්‍රධාන කාර්ය කීයද 600යි. ජූල් ප්‍රධාන කාර්ය කීයද 800ද 800 නේ ජූල් 800යි ගුණ කිරීම 100ට 100 මේ දෙක කැපිලා ගියා ජූල් වලට ජූල් කැපිලා ගියා දෙවරක් 3යි දෙවරක් 4යි ආපහු 4න් 3යි කියන්නේ 0.75යි ගුණ කිරීම 100 කියන්නේ 175යි කාර්යක්ෂමතාවය 175යි අර ගාන වෙනව නේද කලින් ගාන. එතකොට මේ ආකාර දෙකෙන්ම හදපු එකක් මේ කලින් විදිහටම එනවා. එතකොට මේක ওই විදිහට අපිට ගණනය කිරීම කරන්න පුළුවන්. හරි ඔය එන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න ටික දාලා දුන්නේ එක. හරිද? මේ පාඩමේ එන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න ටික දාලා තමයි මම ලීවර සම්බන්ධව එකක් දුන්නේ. හරි. දැන් අපි ඊළඟ සරල යන්ත්‍ර ආකාරයට යමු. ඊළඟ සරල යන්ත්‍ර ආකාරය තමයි ඊළඟ සරල යන්ත්‍ර ආකාරය ගත්තොත් ඔයගලන්ට මම හිතන්නේ දැන් ෂෙයා වෙලා ඇති. මෙතන සරල යන්ත්‍ර වර්ග ටික ඔක්කොම අපිට දකින්න පුළුවන්. කොහොම නැහැ කීපයක් තියෙනවා. මෙන්න මේ සරල යන්ත්‍ර මේක තමයි අපි ඉගෙන ගත්තේ නේ. ලීවර් කියන ඒවා තමයි ඉගෙන ගත්තේ. මෙන්න මේ සරල යන්ත්‍ර ආකාරය ගැන තමයි අපි ඉගෙන ගන්න ඊළඟට. inclined plane කියන එක. ඒ කියන්නේ මොකද්ද? ආනත තල. හරිද? ආනත තලය ගැන තමයි අපි ඊළඟට ඉගෙන ගන්න. මේ හදාගන්න බැරි වුණාද මේක? උත්තරේ ගන්න බැරි වුණාද? මේකේ වැඩි වුණාද? නෑ සර්. ඔකෝ ඒක විසඳගෙන ඉමු පොඩ්ඩක්. මාතෘකාව ලියමු. ආනත තල. ආනත තල. inclined plane. ආනත තලය. මොකක්ද ආනත තලයක් කියලා කියන්නේ? මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොටත් ආනත තල භාවිතා කරනවා. දැන හෝ නොදැන හෝ භාවිතා කිරීම සිද්ධ කරනවා නේද? ආනත තල පාවිච්චි කරනවා. මොනවද උදාහරණ කියන්න බලන්න? ආනත තල සඳහා උදාහරණ. ඉනිමඟ ඉනිමඟ නේද? ඉනිමඟ ආනත තලයක්. ඔය කියන්නේ දැන් ඔයා උඩකට නගින්න, පිටියකට නගින්න හරිය. නැත්නම් පඩිපෙළ ඔය මොනාර උඩ ස්ථානයකට නගින්න අපි ඉනිමඟ පාවිච්චි කරනවා. ඊළඟට පඩිපෙළ. දැන් අපි ගෙදර තට්ටු දෙකක් එහෙම තියෙනවා නම් නැත්නම් ඔය ඉස්කෝලේ තියෙන තට්ටු දෙකේ කොට නැගිලට යන්න එකපාර උඩට පැනලා යන්න බෑ නේද? එකපාරම පුළුවන් බිම තට්ටුවේ ඉඳන් උඩ තට්ටුවට පනින්න. පුළුවන් අය ඉන්නවා මම කියන්නේ කොට වෙයි. හැමෝටම වැඩේ කරන්න බෑනේ. ඒ නිසා සර පුළුවන්. ඔව් මට නම් ඔය ඉතින් ඉච්චර ලොකු දේවල් නෙමෙයි. මේ ඉනිමඟ කියන එක සහ පඩිපෙළ කියන එක ආනත තල විදියට ගන්න පුළුවන්. මේක පහසෙන් යන්න පුළුවන්. හරි. ඊළඟට තව තියෙනවා මොනවද? දැන් ඕගොල්ලෝ දැන් අපි දෝ යකඩ ඇණේකුයි සාමාන්‍ය යකඩ ඇණේකුයි ස්ක්‍රූ ඇණේකුයි හයි කරන්න ගත්තොත් ලේසි මොකක්ද හයි කරන්න? ස්ක්‍රූ ඇණේක යකඩ ඇණේක හයි කරන්න ලේසි. ස්ක්‍රූ පැන්. ඔව් ස්ක්‍රූ ඇණේ
ඇයි ස්කූප් වෙනේ හයි කරන්න ලේසි? දඟර දඟ. ඔව් ඒකේ තියෙනවා ස්කූප් වෙනේ තියෙනවා මේ ගමන් කරන මාර්ගයක්. හරිද? ඒක එතකොට මේ ගමන් කරන්නේ මෙන්න මෙහෙම මාර්ගයක. දැන් ඕකේ තියෙන ওই මාර්ගයේ තියෙන මොකද්ද? ආනත තලය. අපිට ওই මාර්ගයේ ආනත තලය තියෙනකොට පේනවා. දැන් මේ වගේ නම් ආනත තලයක් තියෙනවා කියලා පේනවනේ. හැබැයි මේ ස්කූප් වෙනේම ආනත තලයක් තියෙනවා කියලා පේනවද අපිට? නෑ. එහෙම පේන්නේ නැහැ. එකපාරට වලට පේන්නේ නැහැ. ඊළඟ අපි බලමු ඕකේ ආනත තලය හැදෙන්නේ කොහොමද කියලා. ආනත තලයක් කියන එක ගත්තොත් හරි අන්න බලන්න දැන් දැන් ස්ක්‍රූප් වැඩේ ඔනෝම එකක් නේ තියෙන්නේ. හරිද? මෙන්න මෙහෙම ටිකක් නේද මේ දිගේ නේද ඔය ස්ක්‍රූප් වැඩේ අර බැසීම සිද්ධ වෙන්නේ. මොකක් හරි එකට හයි කරනකොට එම හයි කරනකොට ඔන්න ඔය රේඛා දිගේ නේද බහින්නේ. මේ දිගේ තමයි බහින්නේ. දැන් අපි ඕක දිගහැරලා ගත්තා. දැන් මේක පැහැදිලි නේ? මේ විදිහට නේ තියෙන්නේ ස්ක්‍රූප් වැඩේ. ඔව් සර්. ඔව්. එතකොට දැන් මම මේක දිගාරිනවා. හරිද? ඔය ස්ක්‍රූප් වෙනේ තියෙන අර දඟර තියෙනවා කිව්වේ. ඕවා දිගාරිනවා. ඒව දිගෑරියම ආන් තියෙන එක. මොකද්ද මේ? මෙන්න මේ තලයේ දිගේනේ ඔය බැස්සේ. එතකොට මොකක්ද ඒක? අනන්ත තලයක් නේ? තේරුණාද? හරි සර්. ඔව් සර්. ඔව්. එතකොට දැන් මේක මෙහෙම එතනින් උලක් තියෙන විදිහට මෙන්න මෙහෙම කරකවලා තියෙන්නේ. අර ස්ක්‍රූප් වැනේ දිගේ මේ කොටස මෙහෙම කරකවලා තියෙන්නේ. එතකොට මේක හයි වෙනකොට ඔන්න ඔය දිගේ තමයි අර මේ පොට කියලා මේකට කියන්නේ ඔය දිගේ තමයි මේක බහින්නේ. එතකොට තමයි ඒක ලේසි. හරිද? දැන් අර නිකම්ම යකඩයනේ බහිනකොට එහෙම එකක් නෑ මොනවාවත් නේද? නිකම්ම යකඩයනේ එහෙම කොටවල් නෑ. මේක කෙලින්ම හයි කරනකොට මිටියෙන් ගහගා හයියෙන් නේද? හරි අමාරුයි මේක මේ හයි කරගන්න. නමුත් මේක එහෙම නෑ. මේ පොඩක් කරපල් දාවුවම ඉවරයි. හරිද? ඔබ ලේසි. ඒතකොට මේ ලේසි වෙන්න හේතුව තමයි මේක මේ ආනත තලයේ දිගේ තමයි බැසීම සිද්ධ වෙන්නේ. මේ ආනත තලයේ දිගේ තමයි බහින්නේ. හරි? ඔන්න. එතකොට ඒක ඒ වගේ එකක් තමයි ආනත තලයක් කියන්නේ. එතකොට ආනත තලයක් කියලා කියන්නේ එතකොට මෙන්න මේ තිරස් අක්ෂය සමග කිසියම් ආනතයකින් කිසියම් කෝණයකින් පවතින උපකරණයකට සරල යන්ත්‍රයකට තමයි අපි ආනත තලයක් කියලා කියන්නේ. ඊළඟට අපි ගත්තොත් තව එකක් කොටයක් පලා ගන්න ඕන නම් අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ කුණ්‍යයක් නේද? එතකොට කොටේ මැදින් මෙහෙම සිදුරක් හදලා ඔය මැදින් සිදුරට තියලා හයි එකක් ගහපුවම කොටේ පැරිලා යනවා. හරි. එතකොට ඒකෙත් මෙන්න මේ දිගේ තියෙන්නේ මොකක්ද? ආනත තලයක්. ඒතර ඒ ආනත තලයේ ඔස්සේ තමයි මේක පැරීම සිද්ධ වෙන්නේ. හරි. මොනවා ගත්තොත් තමයි ඉන්නේ.
හරි නේද? තේරුණාද? ආනත්තලේ කියන එක තේරුණාද? කවුරුත් තේරුන්නේ නැහැ කියලා දාලා දුන්නා. තේරුණාද? තේරුණා සර්. හොඳයි. මෙතර තේරුණා is it clear? ඔව් මෙතර නැද්ද? හරි. එහෙනම් ලියමු ආනත්තලේ යටතේ තිරස සමග කිසියම් කෝණයකට තිරස සමග කිසියම් කෝණයකට ආනතව පීඩා ඇති කිසියම් කෝණයකට ආනතව පීඩා ඇති තලයක් සහිත සරල යන්ත්‍රයක් ආනත තලයක් ලෙස හඳුන්වයි. ආනත තලයක් ලෙස හඳුන්වයි. හරි. උදාහරණයක් ලියමු. ඉනි මග රූපය අදින්න පුළුවන් අදින්න. ඉනි මග ඊළඟට පාඩි පෙළ ස්කුරුප්පු ඇණය පූඤ්ඤය අර ස්ක්‍රූප්පු ජැක්කුවත් එහෙම එකක් නේ. දැන් මේ ස්ක්‍රූප්පුවක් නේ තියෙන්නේ ඒකේ. අර වාහන ඔසවන්න දාන එක. ඒකේ ස්ක්‍රූප්පුව දිගේ තමයි ගමන් කරන්නේ. ඒ නිසා තමයි අර ලොකු බරක් තියෙන වාහනයක් වුණත් ඔසවන්න පහසු වෙන්නේ. පත් ලියන්නේ ස්ක්‍රූප්පු ජැක්කුව. අදින්න ඕනේ නිකන් ලියන්නම ස්ක්‍රූප්පු ජැක්කුව. මේ ස්ක්‍රූප්පු ජැක්කුව ස්ක්‍රූප්පු ඇනේ වගේම ඒ ආනත්තලයක් ඔස්සේ තමයි ඒක ගමන් කිරීම සිද්ධ වෙන්නේ. දැකලා තියෙනවනේ වාහන ඔසවනකොට අර රෝදයෙන් මාරු කරන්නේ. ස්ක්‍රූප්පු ජැක්කුව හරි ගෲප් එක ඇඳලා ඉවරද? නෑ සර්. ඔන්න එතකොට දැන් ආනත්තලිය කියන්නේ මොකක්ද කියලාවත් අහුවනේ නම. මම තවදුරටත් පැහැදිලි වෙන්න රූපයක් අඳිනවා. දැන් අපි හිතමු මේ තියෙන්නේ ලොරි තට්ටුවකට මොකක් හරි තෙල් පීප්පයක් පටවනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ හරි තමයි ලොරි තට්ටුව තියෙන්නේ. අපි හිතමු මීටර් පොළොවේ ඉඳන් මේක උස ලොරියක් මීටර් 2ක් උසයි. එතකොට මේ මීටර් 2ක් උසකට තමයි මේ තෙල් පීප්පය පැටවීම සිද්ධ කරන්නේ. එතකොට මේක කවුරු හරි මේක තල්ලු කරන්නේ. මේක උස්සලා තියන්න අමාරුයිනේ. ඒක ලොකු තෙල් පීප්පයක් බරක් වැඩි. ඒ නිසා උස්සලා තියන්න අමාරුයි. ඒ නිසා තමයි මේ ආනත්තලයක් පාවිච්චි කරන්නේ. හරිද? ඔන්න එතකොට කෙනෙක් තල්ලු කරනවා මෙහෙම. මෙයා තමයි ආයාසය යොදන්නේ. හරිද? ඔන්න මෙයා යොදන ආයාසය. මේක තමයි ආයාසය. හරිද? එතකොට මේ ආයාසය චලිත වෙන්නේ මෙන්න මේ තලයේ දිගේ නේද? මේ තලයේ දිගේ තමයි ආයාසය චලිත වෙන්නේ. ආන්න ඒකට අපි කියනවා මොකද්ද? ආයාසයේ
විස්ථාපනය. මෙන්න මේ දිග තමයි ආයාසයේ විස්ථාපනය කියලා කියන්නේ. හරිද? ඔය ටික. ඊළඟට මෙතන දැන් මේ මට්ටමේ ඉස්සලා ඔක තිබුණේ පෙපීපේ තිබුණේ මේ මට්ටමේනේ පොළොව මට්ටමේනේ. එතන ඉඳන් කොච්චර උසකට ගමන් කරාද කියන එක තමයි භාරයේ විස්ථාපනය. භාරයේ විස්ථාපනය. ඔය ටික තමයි භාරයේ විස්ථාපනය. ඊළඟට මේකේ බරක් තියෙනවනේ. මේ වස්තුවේ වකට බරක් තියෙනවනේ. එක පහරකට ක්‍රියා කරනවා. මේක තමයි එතකොට භාරය. නේද? භාරය වෙනකල භාරය. පැහැදිලි නේද? මම හිතන්නේ ওই ටික තමයි ඉස්සෙල්ලා පැහැදිලි මදි කියලා කිව්වේ. එතකොට ඒ කොටස් ටික ওই විදිහට එන්නේ. ආයාසයේ විස්ථාපනය, භාරයේ විස්ථාපනය, භාරය කියන්නේ. හරි. ඊට පස්සේ ලියන්න තර ලකුණක් දාලා ආනත තලයක ප්‍රධාන කොටස් කියලා මේ රූපය අඳින්න. ආනත තලයක ප්‍රධාන කොටස් කියලා මේ රූපය අඳිමු. ආයාසයේ විස්ථාපනය ළඟට ආයාසය, භාරයේ විස්ථාපනය, භාරය. හරි. ලියාගන්න ප්‍රශ්නය ආනත්තර සම්බන්ධයෙන් තව වගේ ප්‍රශ්නයක් දෙනවා. ලියන්න. ආනත තලයක් යොදා ගනිමින් ආනත තලයක් යොදා ගනිමින් ලොරි තට්ටුවක් අපරගෙන මීටර් 2ක් උස ලොරි තට්ටුවක් වෙත මීටර් 2ක් උස ලොරි තට්ටුවක් වෙත Sir, I can go. ආනත තලයක් යොදා ගනිමින් මීටර් 2ක් උස ලොරි තට්ටුවක් වෙත නිව්ටන් 12000ක් බර හරියට නිව්ටන් 12000ක් බර හරිද ලිව්වද නිව්ටන් 12000ක් බර ලී කොටයක් හරි සර්. නෑ හෙමින් කියන්නේ කියලා පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා ඒකයි ලී කොටයක් ඉහළට එසවීමේදී හරි සර්. නිව්ටන් 4000ක නිව්ටන් 4000ක ආයාසයක් නිව්ටන් 4000ක ආයාසයක් යොදනු ලබයි. ආනත තලයේ දිග මීටර් 8කි. ක්‍රෝම එක නම් කළ රූප සරහන අඳින්න. 2 යාන්ත්‍ර වාසිය සොයන්න.
3 ප්‍රවේග අනුපාතය සොයන්න. දෙක මොකද්ද? දෙවෙනි එක යාන්ත්‍ර වාසිය සොයන්න. තුන්වෙනි එක ප්‍රවේග අනුපාතය සොයන්න. හරි සර්. හතරවෙනි එක කාර්යක්ෂමතාවය සොයන්න. අර ඉස්සෙල්ලා දීපු ප්‍රශ්න ටිකම තමයි කාර්යක්ෂමතාවය සොයන්න. ඊළඟට ප්‍රධාන කාර්ය සොයන්න. ප්‍රතිදාන කාර්ය සොයන්න. ප්‍රතිදාන කාර්ය සොයන්න. ඊළඟට හත්වෙනි එකනේ ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය ඇසුරෙන් ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය ඇසුරෙන් කාර්යක්ෂමතාවය හයවෙනි එක ප්‍රතිදාන කාර්ය සොයන්න. ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය ඇසුරෙන් කාර්යක්ෂමතාවය සොයන්න. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම දීලා තියෙන්නේ. රූපය ඇඳලා තියෙනවා. අඳින්න. මේක තමයි ආයාසය. මේ මොකද්ද? ආයාසී විස්ථාපනය. මේක භාරයේ විස්ථාපනය. මේක භාරය. ඔන්න දැන් ඔය ඉතින් ලේසි කරලා තියෙන්නේ කොහොමද? උත්තර ටික දාන්න ඉක්මනින්. දැන් මේ පිළිතුරු ටික 2 3 4 කියන කොටස් වලට මේ විදිහට උත්තර ආපු අය රේස් හෑන්ඩ් දාන්න. හොඳයි. හොඳයි. අපි මේ ලියාගත්ත නේද? අපි ඊළඟ කොටසට යමු. පස්වෙනි කොටස. මම ඔල්රෙඩි මගන්නා. පස්වෙනි කොටසේ තියෙන්නේ ප්‍රධාන කාර්ය හොයන්න කියලා. ප්‍රධාන කාර්ය. ප්‍රධාන කාර්ය සමානයි මොකද්ද? ආයාසය ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. දැන් ආයාසය කීයද? පොතේ උත්තර දෙන්න ඕනේ. නිව්ටන් 4000යි. ආයාසයේ විස්ථාපනය මීටර් 8යි. එතකොට 8 වරක් 4 32යි බිංදුව මෙතන 3යි. ජූල්. ජූල් 32000ක්. ඊළඟ 6 වෙනි කොටස කියනවා අපිට ප්‍රතිදාන කාර්ය. සමානයි භාරයේ ගුණ කිරීම භාරයේ විස්ථාපනය. तर භාරයගේ කීයද? නිව්ටන් 12000 කියලා කිව්වනේ අපි. ගුණ කරන්න තියෙන භාරයේ විස්ථාපනය කොච්චරද? මීටර්
2යි. එතකොට මෙතන ඒවා තොරසාර 24යි බිංදුව 3යි. ජූල්. 44000ක් ජූල්. එහෙනම් ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය අසුරෙන් කාර්යක්ෂමතාවය හෙව්වොත් කොහොමද එන්නේ? අනිත් සමීකරණය මොකක්ද? 7 වෙනි කොටස. ඔව් ප්‍රතිදාන කාර්ය බෙදනවා අපි ප්‍රධාන කාර්ය ගුණ කරනවා 100. ප්‍රතිදාන කාර්ය කීයද? 24000යි ජූල්. ප්‍රධාන කාර්ය 32000යි ජූල්. ගුණ කිරීම 100%. මේ බිඳු තුනට කෙලව මේ බිඳු තුන කපන්න පුළුවන්. එතකොට මෙතන 8 වරක් 32ට 8 වරක් කීයද? 4යි. 24ට 8 වරක් 3යි. නේ? 4න් 3යි. 4න් 3යි කියන්නේ ඉස්සලාගේ y 175. 4න් 3යි කියන්නේ 175. හරි. දැන් ලේසිද ගණනය කිරීම කරන්න? දැන් කියන්න බලන්න ඉස්සල්ලා අර අමාරුයි කියපු අය දැන් ලේසිද? දැන් ලේසි සර්. හරි. එහෙනම් වැඩේ සාර්ථකයි. ඔය ටික තමයි ප්‍රශ්න අහන්නේ වෙන මොකුත් අමුතු ප්‍රශ්න අහන්නේ නැහැ. හරි අපි නම් ඊළඟ කොටසට යමු. මෙඩික ලියාගත්තද මොම අවශ්‍යය? විනාඩි 15ක් විතර ගත්තට කමක් නැහැ නේ. පැය දෙකකට වඩා. දෙපැය. ඉතින් පැයම පන්ති කරලා කමක් නැද්ද? කමන්නේ සර්. හොඳයි එහෙනම්. තව පන්තියක්. එහෙම වෙන්න බෑනේ මගේ. දැන් මේ වෙලාව වෙන පන්ති දාගන්න බෑ. මොකද මේ මොකද සර්? දැන් මේ වෙලාව වෙන පන්ති දාගන්න බෑ. මේක අපේ වෙන් කරලා තියාගන්න මේ කාලය දැන් වැස්ස ආපහු ඔව් වැස්ස සාමාන්‍ය තත්ත්වයට ආවම තිබ්බ වෙලාවටම ගන්නවා ඈ. හරි මාතෘකාවට යනකොට චක්‍රය සහ අක්ෂ දාන්න ඊළඟට. චක්‍රය හා අක්ෂ දාන්න. සර් 4ට කරමු. ඔව්. චක්‍රය සහ අක්ෂ දාන්න. මේකට තව නමක් කියනවා අපි. සක හා 4ට කරනවා. ආකර. අන්න සක ආකර මාතෘකාවට යන්න. මේ තියෙන්නේ චක්‍රය සහ අක්ෂ දාන්න. axle and wheel. හරි. දැන් බලන්න මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ මොකක් හරි බාරයක් දැන් මෙතන තියෙන මේ බාරයක් එසවීම සඳහා තමයි මේ චක්‍රය සහ අක්ෂ දණ්ඩ කියන උපකරණය තෝරගන්නේ. හරි. පාසයෙන් ඔසව ගන්න. එතකොට අපිට මෙන්න මෙතනින් තමයි ආයාසය යොදන්න තියෙන්නේ. මෙන්න මේ රවුම වටේට තමයි අපි ආයාසයේ යෙදීම සිද්ධ කරන්නේ. හරි. එතකොට මෙන්න මේක තමයි අක්ෂ දණ්ඩ. ඇක්සල් එක.
ඒ ඇක්සලේ වටේට තමයි බාරය කරකවෙන්නේ. බාරය ගමන් කරන්නේ මෙන්න මේ අක්ෂ දණ්ඩ වටේට. තේරුණාද? ඒක මේ විදිහට අසව කරලා තියෙනවා කරකවෙන්න පුළුවන් විදිහට ආධාරක දෙකක් මත. ඒතර අපි බලය යොදන්නේ මෙන්න මේ කොටසින්. මේ කොටසට අපි කියනවා චක්‍රය. හරිද? ඊළඟට මෙන්න මෙතන තියෙනවා නේද මේ කොටසක්. මේකට අපි කියන්නේ වකැටිය. ඔන්න ඔය හැඩයට තියෙන එකට කියන්නේ වකැටිය කියලා. මේ වකැටිය තමයි මේ බලය යොදනකොට කරකවෙන්නේ. ඒතකොට මේ කරකවෙන රවුමට තමයි අපි කියන්නේ වීල් එක. හරිද? ඇක්සල් and wheel. හරිද? පැහැදිලිනේ? චක්‍රය සහ අක්ෂ දාන්න කියලා. ඒකටද ලියන්න චක්‍රය සහ අක්ෂ දාන්න යටතේ ලියන්න කාර්ය පහසු කර ගැනීම සඳහා යොදා ගන්නා මොකද්ද කාර්ය පහසු කර ගැනීම සඳහා යොදා ගන්නා සරල යන්ත්‍ර ආකාරයකි. කාර්ය පහසු කර ගැනීම සඳහා යොදා ගන්නා සරල යන්ත්‍ර ආකාරයකි. මොනවාද උදාහරණ එතකොට? දැන් අර ඉස්සර කාලේ නම් මේ වගේ එකක් පාවිච්චි කරා මේ ඔය ලින්ක් වලින් වතුර ගන්න. හැබැයි දැන් මේක පාවිච්චි කරනම අඩුයි. දැන් ඔය අර උපකරණයම ගන්න බැරි තැන් වල ඔය මොනවාද? පතල් කර්මාන්තයේදී වර්තමානයේදී මේක භාවිතයි. මොකක්ද මේකට කියන නම? ඩබරේ. ඔව් ඩබරේ ඩබරේ. ඩබරේ කියලා තමයි මේකට කියන්නේ. අර මේ හරිය මොකක්ද ලොකු බලක් ආකාරයේ ඇතුලේ අනුගමනය කරනවා කියුක මේ වතුර හරි පස් හරි උඩට ගන්නකොට මේකේ එක ලණුවක් කොහොමද ඔය පැත්තට උදලා දෙනවා අනිත් ලණුව අනිත් පැත්තට උදලා දෙන්නේ. ඒතර මේක උඩට ඇවිල්ලා අනිත් එක පාරට යනකොට මේක. ඒකට කාර්ය වැඩ දෙකක් සිද්ධ වෙනවා එකපාරට. හරි. මෙතනින් තමයි මේ වකටිය හයි කරලා තියෙන්නේ. මේ වකටියෙන් තමයි කරකවන්නේ. මේක මෙන්න මේ රවුම දිගේ කරකවෙන්නේ සිද්ධ වෙනවා. හරිද? එතකොට මෙන්න මේක සිලින්ඩරයක් නෙමෙයි. කඳක් මොකක්ද දාන්නේ සිලින්ඩරයක් තියෙන්නේ. මේකට අපි කියනවා ඇක්සල් එහෙම නැත්නම් අක්ෂ දණ්ඩ. අක්ෂ දණ්ඩ. ඊළඟට මේකට කියන්නේ චක්‍රය. අක්ෂ දණ්ඩට අපි කියනවා සක. මේක අකර. හරිද? මේ කොටසට කියන්නේ වකැටිය කියලා. හරි. ඒකට නම ඒක එක. ඒකට මේ සම්පූර්ණ උපකරණ මොකක්ද කියන්නේ? ඩබර්. ඊළඟ ගෙදරක් තියෙනව නේද මේ වගේ නිතර පාවිච්චි කරන උපාංගයක්. මොකක්ද? ගෙදර උයන පීන ස්ථානවල හිරමණය. අන්න හරි. අර හිරමණ තියෙන්නේ කරකවන එක. ආන්නේ කරකවන හිරමණයක් චක්‍රය සහ අක්ෂ දණ්ඩක් නේද? තවමත් මේකට උදාහරණ සර් රබර් රබරන ඒකත් ඕනේ. ඒකෙත් තියෙන්නේ චක්‍රය සහ අක්ෂ දණ්ඩක් නේ. රබර් මැෂින් එක. චලුපේ අඳින්න. ඔව් උදාහරණයකට වෙලි ගන්නමු. ඔය පළවෙනි එක ඊළඟට මම මේකත් යන්න තව එකක් අරගෙන හිරමණේ. මේක තමයි අක්ෂ දණ්ඩ.
මේක කරකැවෙන රවුම තමයි චක්‍රය. ඊළඟට අර මේ වාහන වල රෝධ කරවන්න තියෙනවනේ දෙකක් මේ අතේ කියන්නේ සමහර අතේ කියලා කියන්නේ. මෙහෙම තියෙන එකක් රෝධ වල හැන ගලවන්න. මොකක්ද තියෙන්නේ? ඒකේ චක්‍රය සහ අක්ෂ දාන කියන එක තමයි කරන්නේ මේක. වාහන රෝධ වල හැන ගලවන්න. හැන ගලවන්න. ඊළඟට තව එකක් තියෙනවා එන්ජින් ඇතුලේම තියෙන හැන ගලවන්න මෙඩියෝටි අපුඩි හැඩයක් ටිකක්. මේකට කියන්නේ අවදාරය. එකක් චක්‍රය සහ අක්ෂ දාන. පුරුෂය කියනවා හරියට. ඊළඟට දැන් ස්ක්‍රූප්පුණියන ගත්තොත් ඒකෙත් මොකක්ද? ඒකෙත් තියෙන්නේ ඔය චක්‍රය සහ අක්ෂ දාන කියන එකම තමයි. ada skrupunya. Coba චක්‍රය සහ අක්ෂ දානට අයිති එක. හරිද රුපික ඇඳලා ඉවරද? දැන් චක්‍රය සහ අක්ෂ දණ්ඩ කියන කොටස ඔය හැම උපකරණයකම මම කියවනේ දැන් අක්ෂ දණ්ඩ කියන කොටසක් තියෙනවා කියලා. අපි දැන් මෙන්න මේ වගේ එකක් කියලා අක්ෂ දණ්ඩ මුල වැතර දාන්න ඔන්න අක්ෂ දණ්ඩ ඊළඟට චක්‍රය කියන කොටස කරකැවෙන්නේ මේ වගේ තැනකදී ඔන්න මේ වගේ එක තමයි චක්‍රය කියන්නේ. එතකොට මේකේ මධ්‍යක්ෂයක් තියෙනවනේ මෙහෙම. ඔන්න මධ්‍යක්ෂය. සෙන්ටරයක් තියෙන්නේ. එතකොට මේ කොටසේ අරය. දැන් මේක දැන් පැත්තෙන් බැලුවම මෙන්න මේ කොටස පැත්තෙන් බැලුවම ඒක මොකක්ද හැඩය? මොකක්ද ඒ හැඩය? කො කියන්නේ දෙන්නේ? ඒවට උත්තර දෙන්න ඕන. වෘත්තාකාර. ඔව් වෘතයක් නේ. වෘතයක් තියෙන්නේ. වෘතයක මැද ලක්ෂණ මොකක්ද කියන්නේ? දැන් මේක මම මෙතනට ගන්නවා කොහොමද? කේන්ද්‍රය. අන්න හරි. කේන්ද්‍රය. මේක කේන්ද්‍රය. ඊළඟට කේන්ද්‍රයේ ඉඳන් සමාන දුරින් පිහිටි ලක්ෂයන්ගේ පතයට මොකක්ද කියන්නේ? අරය. ඔව්. මේක අරේ නෙමෙයි මම කියන්නේ මේ රවුම මේ වටේට තියෙන ලක්ෂයන්ගේ පතය. පරිධිය. පරිධිය නේද? මේකට කියනවා පරිධිය. ඊළඟට මේ කේන්ද්‍රයේ ඉඳන් පරිධියේ තියෙන ලම්බ දුරට අපි කියනවා මොකද්ද? ආරය. ඔව්. ආරයට අපි සංකේතය මොකක්ද දෙන්නේ? සිම්පල් ආර්. හරිද? දැන් කොහොමද වෘත්තයක පරිධිය හොයන්නේ? මොකක්ද සමීකරණය? 2πr. අන්න 2πr 2/r නේද? වලින් පුළුවන් අපිට වෘත්තයේ පරිධිය හොයාගන්න. එහෙනම් දැන් මේක වටේට නේද බාරය කරකැවෙන්නේ? බාරය අර ඔලනුවක් දාලා මේක වටේට කරකැවෙන්නේ. එහෙනම් බාරයේ විස්ථාපනය හොයන්න මේ තුල තමයි බාරය ක්‍රියාත්මක වෙන්නේ. අන්න මේක මොකද්ද මේ කොටස අක්ෂ දණ්ඩ. අන්න අක්ෂ දණ්ඩ වටා තමයි බාරය කරකැවීම සිද්ධ වෙන්නේ.
හරි. ඊළඟට මෙන්න මේ කොටසේ නේද ආයාසය යෙදෙන්නේ. මේක තමයි ආයාසය. එතකොට ඒ කොටසත් මොකද්ද? වෘත්තයක්නේ වෘත්තාකාර මාර්ගයේ ඉතින් ආයාසය ගමන් කරන්නේ. එතකොට මම දැන් මේ ආයාසය මේක එතකොට චක්‍රය නේද? චක්‍රය. හරිද? එතකොට මම උතරදී චක්‍රයේ අරය චක්‍රය කියන්නේ මේ වෘත්තාකාර කොටසක් නේ. ඒක අරය මම ගන්නවා R1 කියලා. චක්‍රයේ අරය ගන්නවා මම R1 කියලා. අක්ෂ දණ්ඩේ අරය මෙන්න මේ කොටස ගන්නවා මම R2 කියලා. එනෝනේ කොටස R2. හරි හරි දැන් ඕක හිතන්න බා. ඒක ඉවරයි නේ. කතා කරන ප්‍රශ්න නෙමෙයි. උත්තරෙ දෙන්න මේවට. මම කැමති කතා කරනවට දැන් මේකේ. අනිවාර්යයෙන්ම පිළිතුරු දෙන්න ඒවට මේවට කතා කරන්න ඕනේ හැමෝම. හරිද? අපි නිකන් දෙන්නේ. ඔන්න දැන් අපිට පුළුවන් එතකොට දැන් මතකද අපි ප්‍රවේග අනුපාතය කියලා එකක් ගත්තා. කියන්න බලන්න දැන් ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය සමානයි මොකද්ද? සමීකරණ කියන්නේ ප්‍රවේග අනුපාතය සඳහා සමීකරණය මොකද්ද? ආයාසයේ විස්ථාපනය වෙද්දී භාරයේ විස්ථාපනය. ආයාසයේ විස්ථාපනය බෙදනවා භාරයේ විස්ථාපනය. හරිද? දැන් ආයාසයේ විස්ථාපනය සිද්ධ වෙන්නේ කවුරු වටේද? ආයාසයේ විස්ථාපනය වෙන්නේ කවුරු වටේද? චක්‍රය වටේ. එහෙනම් චක්‍රය වටේනේ. එහෙනම් මම ගන්නවා මෙතන චක්‍රයේ මොකද්ද? චක්‍රයේ පරිධිය. පරිධිය වටේ නේද? ඔන්න චක්‍රයේ පරිධිය. බෙදනවා මම භාරයේ විස්ථාපනයේ කාගේ වටේද? අක්ෂ දණ්ඩේ. අක්ෂ දණ්ඩේ පරිධිය. හරිද? චක්‍රයේ පරිධිය බෙදනවා අපි අක්ෂ දණ්ඩේ පරිධිය. එතකොට චක්‍රයේ පරිධිය ගත්තොත් 2 pi r1 අක්ෂ දණ්ඩේ පරිධිය ගත්තොත් 2 pi r2 දැන් මේ 2 pi වල 2 pi කැපිලා යනවා නේද? මේ දෙක කමන්ට් කරලා නේද? පුළුවන්ද? මේකට මේ කැපිලා ගියාම ඉතිරියට මොනවද? R1 බෙදීම R2. මොකද්ද R1 කියන්නේ? චක්‍රයේ අරය. R2 කියන්නේ මොකද්ද? අක්ෂ දණ්ඩේ අරය. අන්න හරි. එහෙනම් මම මේකට දානවා R1 කියන්නේ චක්‍රයේ අරය. බෙදීම R2 කියන්නේ අක්ෂ දණ්ඩේ අරේ. හරිද? ඔන්න මේ මොකක්ද අපි ගත්තේ? ප්‍රවේග අනුපාතය. හරිනේ? අනිත් ඒවාට වඩා වෙනස් වෙන්නේ මෙයාගේ ප්‍රවේග අනුපාතය විතරයි. අනිත් ඒවා ඔක්කොම හොයන්නේ සාමාන්‍ය විදිහට තමයි. හරි? අනිත් ඒවාට වඩා වෙනස් වෙන්නේ ප්‍රවේග අනුපාතය විතරයි. ඒ නිසා තමයි මේක මේ හැදුවේ. අනිත් ඒවා සාමාන්‍ය විදිහටම ගන්න තියෙන්නේ. ඔය යාන්ත්‍ර වාසිය මේ ඔක්කොම එකයි. සර් ලියා ගන්න ඕන. මෙහෙම ලියන්න. චක්‍රය සහ අක්ෂ දණ්ඩේ ප්‍රවේග අනුපාතයේ සෙවීමේදී පහත දැක්වෙන සමීකරණය යොදා ගනී.
හරිද? දැන් ලියන්න. රූපයක් අඳින්න මේක මේ රූපයක් අඳින්න මේකත් ඕනනම් අඳින්න මේක. එච්චර අවශ්‍ය නැහැ මම අර වෘත්තයේ කොටස් ටික හඳුනා ගන්න. පහත සමීකරණය යොදා ගන්න. හරි. මේ රූපේ ඇඳලා මේ ටික ලියාගමු. මේක ලියාගෙන ඉවරලා ඊට පස්සේ ලියමු චක්‍රය සහ අක්ෂ දණ්ඩේ භාරය විස්ථාපනය වන්නේ අක්ෂ දණ්ඩ වටාය. භාරය විස්ථාපනය වන්නේ අක්ෂ දණ්ඩ වටාය. ඒ නිසා මොකද්ද සර්? චක්‍රය සහ අක්ෂ දණ්ඩේ භාරය විස්ථාපනය වන්නේ අක්ෂ දණ්ඩ වටාය. ඒ නිසා අක්ෂ දණ්ඩේ පරිධිය ලබා ගනි. අක්ෂ දණ්ඩේ පරිධිය ලබා ගනි. ආයාසය විස්ථාපනය වන්නේ චක්‍රය වටාය. චක්‍රය වටාය. මේ නිසා ආයාසයේ විස්ථාපනය සඳහා චක්‍රයේ පරිධිය ලබා ගනී. චක්‍රයේ පරිධිය ලබා ගනී. හරි. එමනම් මේ අපි අද දවසේ වැඩ කටයුතු අවසන් කරනවා දරුවෝ. හෝම්වර්ක්ස් ටික මම ගෲප් එකට දාන්නම්. ඒක කරන්න මේ වගේ ගණන් කීපයකට දානවා. හොඳයි. ඊළඟට අභ්‍යාස. ඔව්. අර ප්‍රශ්න තමයි තියෙන්නේ. දැන් බලන්නකෝ අගේ කීයද කියලා. කරමු සර්. බලන්න තියෙන ළමයි. ඒක තමයි. කරමු සර් කමන්න. කරමු. ළමයින්ගේ උන් පොල් පිටින් කපා ගන්න පුළුවන් සර්. ළමයින්ගේ සහයෝගය තියෙනවා නම් අපිට පුළුවන් මේ වැඩේ කරන් යන්න ඉන්නවා. අඩුයි. හරි අභ්‍යාසත් දෙක ඔක්කොම ටික කරන්න. අභ්‍යාස ටික ඔක්කොම කරන්න පුළුවන් ඔයගලන්ට. ඊළඟ දවසේ කප්පි සම්බන්ධ කොටස සම්පූර්ණ කරලා නැනෝ තාක්ෂණයට යන්න. හරි. එමනම් අයබෝවන්. ඔබ දවස් ආයිබෝවන් සර්. අයිබෝන් සර්.